අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක අද මැයි මාසයේ 22 වෙනිදා සෙනසුරාදා දවසක්. අද දවසේ ජාතික පුවත්පත් නිකුත් වෙන්නේ e-papers නැත්නම් මේ ඔන්ලයින් මාර්ගය හරහා අපි දන්නවා. දැන් ඊයේ රාත්‍රියේ 11 සිට සංචාරණ සීමා ක්‍රියාත්මකයි 25 වෙනිදා අලුයම 4 වෙනකන්. ඉන් අනතුරුව 25 වෙනිදා රාත්‍රියේ 11 ඉඳන් නැවතත් සංචාරණ සීමා ක්‍රියාත්මක වෙන මුළු රටටම මේ තත්ත්වය බලපැවැත්වෙනවා. ඒ නිසා ජාතික පුවත්පත් නිකුත් වෙන්නේ නැහැ මේ දින කිහිපය තුල. අපිට ඔබ වෙත ජාතික පුවත්පත්වල තොරතුරු මේ e-papers හරහා නැත්නම් ඔන්ලයින් ඔස්සේ ලැබෙන තොරතුරු තමයි අපිට වාර්තා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ බවත් මතක් කරනවා. විශේෂයෙන්ම මේ සංචාරණ සීමා සිද්ධ වෙන කාලෙදී ඔබ නිවසට වෙලාම ඉන්න කටයුතු කරන්න. ආරක්ෂාව බොහොම වැදගත්. නිරෝගීකම රැක ගන්න නම් ඔබ ඔබේ ආරක්ෂාව සහතික කරගන්න ඕනේ. ආරක්ෂාව කිව්වේ සෞඛ්‍ය ආරක්ෂාව. අපි දන්නවා සෞඛ්‍ය අංශ ඔබට මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. මේ මාර්ගෝපදේශ වලට අනුගතව කටයුතු කරන්න හැම විටම අමතක කරන්න එපා කියන කාරණාව අපි මතක් කරනවා. මාත් එක්ක ඉන්න සමීර සුබුදැසනක් සමීර. සුබදැසනක් නදිත් සඳහන් කළ ආකාරයටම අපි සතියක පත්තරමේන්තුව අද පටන් ගන්නෙ. නිරෝගීකම ආරක්ෂා කරගනිමින් නිවසටම වී රැඳී සිටීමෙන් මේ සෞඛ්‍ය ආපදාවෙන් බේරීමට සියලු දෙනා කටයුතු කරනවා නම් ජාතියක් හැටියට අපිට එකවන්ව නැගී සිටින්නට පුළුවන්කම ලැබෙයි. නැවතත් මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් අපි ගෙවා දමමින් සිටින්නේ. ඒ කාල පරිච්ඡේදය තුල සංචලන සීමා පනවා තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ඒ නිසා ඒ සංචලන සීමාවලට අනුගත වෙමින් කටයුතු කරන්න කියලා තමයි අපි අද උදෑසනම සඳහන් කරන්නේ. ඉතින් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඔබට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදය පසු කරමින් අපිට ජයග්‍රහී මාවතකට පිවිසෙන්නට නම් ඔබ තමයි ඒට සහයෝගය දැක්විය යුතු වන්නේ. ඒ පණිවිඩය අපි උදෑසනම මතක් කරමින් අද දවසේදී නදිත් අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. රට තුල ආසාදිතයන් මේ මොහොත වන විට වාර්තා වී තිබෙන ප්‍රමාණය කොවිඩ් ආසාදිතයන් 1,58,333 දෙනෙක් රට තුලින් මේ මොහොත වන විට වාර්තා වී තිබෙනවා. ඒ වගේම පූර්ණ සුවය ලැබූ පිරිස ඒ අතරට එකතු වෙනවා 1,25,360 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලැබමින් සිටින පිරිස 31,884 දෙනෙක් ප්‍රතිකාර ලැබමින් සිටිනවා තවමත්. ඒ වගේම අවාසනාවන්ත ලෙස මරණ 1089ක් රට තුලින් මේ මොහොත වන විට වාර්තා වී තිබෙනවා. ඒ වගේම තමයි නදිත් අපි සඳහන් කරන්න ඕනේ ඊයේ දවස් වන විට අලුතින් සොයාගත් ආසාදිතයන් පිරිස 3538 දෙනෙක් රට තුලින් වාර්තා වී තිබෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි මේ මොහොත වන විට රට තුල වාර්තා වෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි සෞඛ්‍ය අංශය වගේම විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම ආරක්ෂක අංශ මේ සියලු දෙනාම රජය මේ සියලු දෙනා ඔබෙන් ඉල්ලා සිටින්නේ සංචරණ සීමාත් පනවා තිබෙනවා. ඒ වගේම මේ සංචරණ සීමා පැනෙව්වත් නැතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම මුවාවරණ පැළඳීම ඒ වගේම මීටරයේ දුර පරතරය තබා ගැනීම මේ ආදී සෞඛ්‍ය නීති රෙගුලාසි ගණනාවක් ඔබට අනුගමනය කරන්න ලබා දීලා තිබෙනවා. මෙන්න මේ ආසාදිතයන් ප්‍රමාණ මරණ ගණන අපි උදෑසනම ඔබට වාර්තා කරන්නේ. මෙහි තිබෙන භයානකකම මෙහි තිබෙන ප්‍රතිඵලය ඔබට භුක්ති විඳින්නට සිදු වී තිබෙන්නේ ඔබටමයි. ඒ නිසා ඔබේ නිවසේ කෙනෙකුට මේ ආසාදනය වෙන්න පුළුවන්, ඔබේ ආශ්‍රිතයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ ළඟම ඥාතියා වෙන්න පුළුවන්, ඔබේ ගෙදරම බිරිඳ සැමියා මේ ආදී කවුරුන් ඔබේ දරුවන් මේ ආදී සියලු දෙනා ආසාදිත වීමට ඉඩකඩ තිබෙනවා. ඔබේ පරිස්සම තියාගත්තොතින් මේ සියලු දේවල් වලින් බේරීමට ඔබට අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි අපි උදෑසනම අද සඳහන් කළේ අද අපේ රටේ තිබෙන තත්ත්වය. නදිත් අපිට පුළුවන් ලෝකයේ තත්ත්වයක් ලෝකයේ සියලුම රටවල් වලට මේ බැරෑරුම් තත්ත්වය උදා වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් වල තත්ත්වයක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඔව් සමීර, මුළු මහත් ලෝකයේම දැන් මේ වෙනකොට කෝටි 16 කෝටි 64,54,000 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ අතරින් 14 කෝටි 72,16,440 දෙනෙකු 42 දෙනෙකු දැන් සුවය ලැබලා රෝහල් වලින් නිවෙස් බලා පිටත්ව ගිහිල්ලා තියෙනවා. ඒ අතරදී අවාසනාවකට ලෝකෙම සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය 34 ලක්ෂයකට අධිකයි. 34,56,986 දෙනෙක් කොරෝනාව හින්දා ලෝකෙම මිය ගිහින් තියෙනවා. ඉතින් කොරෝනාවෙන් ලෝකෙටම ගැලවෙන්න හැකියාවක් නැහැ තවමත් අපේ රටටත් තත්ත්වය ලෙසමයි. ඒ නිසාමයි අපි ඔබට කියන්නේ හැම විටම සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙන්න කියන කාරණාව. ඔය අතරදී සමීර අද දවසේ අපි සුපුරුදු විදිහට හැමදාම සතියක පත්තරමේන්තුව තුලින් ඔබට පොතක් ගැන කියනවා, අලුත් පොතක් ගැන. අද කියන්න හදන්නේ ටිකක් වෙනස් පොතක් ගැන. ඇද්දත් පනාව කියලා තමයි මේ කෘතිය නම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඇද්දත් පනාව ගැන කියනකොට වියට්නාම යුද්ධයේ ඒ මතකයේ
පිළිබඳව නැවත ආවර්ජනය කරන කෘතියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ කෘතියේ පරිවර්තකයා විදිහට එස් සුදසිංහ මහත්මයා තමයි මේ කෘතිය පරිවර්තනය කළ තියෙන්නේ. එතුමන් ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතා සංගමේ ප්‍රධාන ලේකම්වරයා විදිහට කටයුතු කරනවා. පළමු මුද්‍රණය 2011 අවුරුද්දේ තමයි අද්දත් පනාව මේ කෙටි කතා සංග්‍රහයක් සමීර 1945-75 අතර තෝරාගත් වියට්නාම් කෙටි කතා තමයි මේ අද්දත් පනාව කෘතිය හරහා එතුමන් ගෙනෙන්න කටයුතු කරලා තියෙන. විශේෂයෙන්ම වියට්නාම යුද්ධය පිළිබඳව කතා කරනකොට ලෝකයේ තවත් අමිහිරි මතකයක් ආවර්ජනය කරන සිද්ධියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙතුමා මේ සංස්කාරක සටහන මෙහෙමයි ලියලා තියෙන්නේ. එස් සුදසිංහ මහත්මයා 35 වසරකට පෙර වියට්නාම් භූමිය වෙඩි හඬින් ගිගුම් නොදුන් දිනයක් කිව නොහැකි තරම්ය. වියට්නාම් ජනතාව ප්‍රංශ යටත් විජිතවාදයටත් මානව වර්ගයාගේ පොදු සතුරාත් වූ ලෝක අධිරාජ්‍යවාදයේ නායකයා වූත් ඇමරිකන් අධිරාජ්‍යවාදයට සාර්ථක ලෙස විරෝධය පාමින් සිටියහ. ඇමරිකන් ජනතාවට කිසිදු දිනක කිසිදු හිරිහැරයක් නොකළ වියට්නාමයට කිලෝමීටර 10 ගණනක් දුරින් සිටින දවල මන්දිරයේ සහ පෙන්ටගනේ කෙරුමන් විසින් 5 ලක්ෂයකට වැඩි ඇමරිකන් සොල්දාදුවන්ද වියට්නාම් භූමියට එවා ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කොට තිබේ. මේ හැම නිවට නින්දිච්ච ම්ලේච්ඡ ක්‍රියාවක්ම දකුණු වියට්නාමයේ විමුක්ති අරකලයේ මැඩීම සඳහායි කියලා මෙතුමන් බොහොම අපූර්වට මේ සටහන ලියනවා. අවුරුදු 35කට කලින්, ඒ කියන්නේ 2011 අවුරුද්දට අවුරුදු 35කට කලින් තමයි මේ වියට්නාම් යුද ඉතිහාසය පිළිබඳව අපිට කතා බහ කරන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මහල්ලන්, ගැහැණුන්, ලදරුවන් පවා අත නොහැර මරා දමමින් ඇමරිකානුවන් ම්ලේච්ඡ දරුණු ප්‍රහාරයක් දියත් කළා කියලා සුදසිංහ මහත්මයා මේ පරිවර්තනයේ සටහන විදිහට තියලා තියෙනවා. විශේෂයෙන්ම වියට්නාමයේ අද ඉන්නේ කොතනද? සමීර, ලෝකයේ දියුණුතම රටක් බවට පත් වෙන්නට දැන් වියට්නාමයේ කටයුතු කරමින් ඉන්නවා. අපි දන්නවා විශේෂයෙන්ම ලෝ සුපතල ජංගම දුරකථන දැන් නිෂ්පාදනය කෙරෙන්නේ වියට්නාමයේ. වියට්නාමයේ කර්මාන්තශාලා බොහෝමයක් තියෙනවා. ඉතින් වියට්නාමයට පුළුවන් නම් යුද්ධයේ ඒ යුද ගිනිදැල් ඒ අලු ගහලා දාලා ගසා දාලා නැගී හිටින්න අපිට බැරි මොනවද? ඒ ගැනත් අපි හිතන්න ඕනේ. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල සිරස්තල බලන්න. අපි සූදානම් උදෑසනම ජාතික පුවත්පත්වල තොරතුරු අතරේ මුලින්ම දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දෙසට අවධානය යොමු කරන්න. දිනමින අද වාර්තා කර තිබෙන්නේ නඩිත් අපි සඳහන් කළ කාර්යාත් එක්ක ගත්තාම පෝට් සිටි පනත පිළිබඳව පසුගිය දින කීපය තුළම රට තුළ කතා බහට ලක් වුණා. මේ පනතට ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මේ ඡන්ද විමසීම අවස්ථාවේදී සිදු සිද්ධියක් පිළිබඳව තමයි අද දිනමින ප්‍රධාන සිරස්තලයේ අරගෙන ඇවිල්ලා තිබෙන්නේ. මේ සිරස්තලයේ වාර්තා කරනවා මේ විදිහට දිනමින පුවත්පත පෝට් සිටි පනතට ඡන්දය විමසීමේදී පාර්ලිමේන්තුවේ ගණන් වැරදිලා කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. ඡන්දය දීපු අයගේ නම් හරියට සඳහන් වෙලා නැහැ කියලා තමයි සඳහනක් එන්නේ. ඒ වාර්තාව මේ විදිහට වැඩිදුර අරගෙන එනවා. කොළඹ වරාය පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතුරුන්ගේ ඡන්දය සටහන් වී නොමැති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දෙවැනි වර ඡන්දය ගන්න අවස්ථාවේ අමාත්‍ය අලි සබ්රි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ ජයරත්න හේරත් යන අය සභාගර්භයේ සිටි අතර තුන්වෙනි වර කියවීමේදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පමණක් සභාගර්භයෙන් පිටව ගොස් තිබෙනවා. තුන්වෙනි වර කියවීමේදී සභාගර්භයේ රැඳී සිටි අමාත්‍ය අලි සබ්රි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතුරුන් සභාගර්භයේ රැඳී සිටියත් එම ප්‍රකාශිත ඡන්දය තාක්ෂණික දෝෂයක් නිසා සඳහන් වේ නොමැති බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සඳහන් කරති කියලා තමයි වාර්තාව සඳහන් වෙන්නේ. මේ පෝට් සිටි පනතට ඡන්දය විමසන අවස්ථාවේදී කීප දෙනෙකු ඡන්දය භාවිත කළත් ඒ ඡන්දය නිවැරදි ලෙස සටහන් වීම නොවීම නිසාවෙන් ගැටලුවක් ඇති වෙලා තිබෙනවා කියලා තමයි ආණ්ඩු පක්ෂයෙන් කියන්නේ. 149ක් මේ පනතට පක්ෂව ඡන්දය ලැබුණා. නමුත් දැන් මොවුන් සඳහන් කරන විදියට තව දෙකක් වැඩිපුර එකතු වෙන්න ඕනේ නඩිත්. ඒ අනුව 151ක් ලැබුණා කියලා තමයි. තුනෙන් දෙකක බහුතරයක් තිබුණා. නමුත් මේ දෝෂයක් නිසා ඒ වාර්තා වුණේ නැහැ කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. තමයි දිනමින පුවත්පත අරගෙන ඇවිල්ලා තිබෙන අද ප්‍රධාන සිරස්තලය. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඊපේපර් එක නැත්නම් මේ ඔන්ලයින් තාක්ෂණය හරහා නිකුත් වෙන පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ 2/3 not for
පෝට් සිටි බිල් මේ පෝට් සිටි පනතට පනත් කෙටුම් පතට 3/2ක බහුතර බලයක් ලැබී තිබුණා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඡන්ද ගණනය කිරීමේ පද්ධතියේ ඇතිවෙච්ච තාක්ෂණික දෝෂයක් හින්දා මේ පිළිබඳව ඒ විදිහට හරි විදිහට ප්‍රකාශ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ කියන කාරණාව ඩේලි නිවුස් පුවත්පතත් කියන සමීර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ආසන 225ක් තියෙනවා. මේ 225න් 3/2ක් කියන්නේ 150ක් 150කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තොත් 3/2 බහුතරයකින් මෙය ජයග්‍රහණය කළා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් 151 දෙනෙකු පක්ෂව ඡන්දේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බව කියනවා අද ඩේලි නිවුස් පුවත්පත 2 votes not counted මේ ඡන්ද දෙකක් ගණනය කළා නැහැ. මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ පද්ධතිය ඇතිවෙච්ච දෝෂයක් බවට සැක කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලනවා කියලා අද ඩේලි නිවුස් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. ඒ අතරදී මව්බිම ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව කොරෝනා මේ වසංගතයේ තිබෙන තවත් එක් පැතිකඩක් පිළිබඳව ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ කොවිඩ් ආසාදිත දරුවන් 1000ක් කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට 5 දෙනෙකු මිය ගිහින් වයස 12න් පහළ දරුවත් එන්නත් කරන්න කියලා මේ විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අපේ වෛද්‍ය සෞඛ්‍ය අංශවල බොහෝ පිරිස් මේ පිළිබඳව අවධානය යොමු කළ තියෙනවා. රිචාර්ය ළමාරෝහල තුළ තමයි මේ තත්ත්වය අපිට වැඩිපුරම දැක ගන්න හම්බ වෙන්නේ. පුංචි දරුවෝ වැඩිපුරම රිචාර්ය ළමාරෝහල මේ ආශ්‍රිතව තමයි අපිට හඳුන ගන්න ලැබෙන්නේ. කොවිඩ් ආසාදිත දරුවන් 1000ක් කියලා වැඩිදුරටත් විස්තර කියනවා මව්බිම් පුවත්පත මේ විදිහට. 3 වෙනි කොවිඩ් රැල්ලේ දරුවන් අතරත් ඉතා ශීක්‍රයෙන් මේ පැතිර යන බැවින් අවුරුදු 12න් පහළ දරුවන්ට ප්‍රතිශක්තිකරණය එන්නත ලබා දීම ඉතා වැදගත් බව රිචාර්ය ළමාරෝහලේ ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා පැවසුවා. දරුවන් 1000කට වැඩි පිරිසකට මේ රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වන බවත් තින් රිචාර්ය ළමාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ දරුවන් 5 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවත් තොරතුරු වාර්තා වෙනවා. රිචාර්ය ළමාරෝහල් තුලද මෙවැනි දරුවන් 300ක් පමණ ප්‍රතිකාර ලබා ඇති බවද ඒ දරුවන් අතරින් පිරිසක් කොළඹ IDH රෝහල ඇතුළු වෙනත් රෝහල් වෙත මාරු කරව ඇති බවද දීපාල් පෙරේරා මහත්මයා කිව්වා කියලා අද මව්බිම් පුවත්පත ඔය විදිහට වාර්තා කරනවා. ඉතින් කොරෝනාව හැදෙන වයසක් කවුරුත් දන්නේ නැහැ. හැම වයසකම පිරිසකට කොරෝනාව ආසාදනය වෙනවා. වයස් ભેදයක් නැහැ. ඕනම වයසක කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ නිසායි අපි ඔබට කියන්නේ පරිස්සම් වෙන්න. පුළුවන් තරම් පරිස්සම් වෙලා මේ රෝගය ආසාදනය වෙන එක වළක්ව ගන්න කියන කාරණාව අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අතරේදී දිනමිනු පුවත්පත කියනවා දැන් මේ වෙනකොට සංචාරන සීමා ගත වෙන කාල සීමාවක් තියෙන්නේ කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. ඔව් නජිත් සංචාරන සීමා සමයේ කටයුතු කළ යුතු ආකාරය සහ ජනාධිපතිතුමා විශේෂ කාරණයක් සඳහන් කර තිබුණා. අපිට ඒ සඳහා අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. දිනමින වාර්තා කර තිබෙනවා ප්‍රධාන සිරස්තලයක් අතරේ මුල් පිටුවට අරගෙන එන සිරස්තල කීපයක් දෙසට අපේ අවධානය ජනාධිපතිතුමා සඳහන් කළ කාරණයක් මේ විදිහට වාර්තා කරනවා. නජිත් සංචාරන සීමා සමයේ ආර්ථිකයේ කඩා නොවැටීමට ජනපතිගෙන් තීරණ රැසක් ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට අරගෙන එනවා. වාර්තාව වැඩිදුර මේ විදිහට සඳහන් කර තිබෙනවා. කොවිඩ් පාලනය සඳහා ඊයේ රාත්‍රී 11 සිට සංචාරන සීමා පැනවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසකට එළඹ ඇත කියලා තමයි වාර්තා කරන්නේ. සංචාරන සීමා පැනවෙන කාලය තුල කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසැල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ බෙදා හැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදා හැරීමේ ආයතන විවෘතව තැබීමට පියවර ගත් නොවනලු. එවැගේම ප්‍රාදේශීය ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීමටද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ අදාළ නිලධාරීන් දැනුවත් කිරීම මේ ආකාරයට ජනාධිපතිතුමා සිදු කළා කියලා තමයි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරන්නේ. සංචාරන සීමා සමයේ ආර්ථිකයේ කඩා නොවැටීමට ජනපතිගෙන් තීරණ රැසක් කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. නදිත් අපි දැක්කා ජනාධිපතිතුමා මේ කාරණේ සඳහන් කරාට පස්සේ ඊයේ දවසේදී විශේෂයෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වගේම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිතුමන් අජිත් රෝහණ මහතා මාධ්‍ය සාකච්ඡාව පවත්වා සඳහන් කරනවා මේ කරුණු කාරණා පිළිබඳව තවදුරටත් ඔවුන් වැඩි විස්තර සඳහන් කළා. එෙහිදී සඳහන් කළේ මේ සංචාරන සීමා කාලය තුලදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඒ අත්‍යවශ්‍යම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල ඒ ආකාරයෙන්ම සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලැබුණු ආකාරය තමයි ඔවුන් සඳහන් කළේ.
ජනාධිපතිතුමන් සඳහන් කරන කාරණාවද මව්බිම් පුවත්පතත් වාර්තා කරන සමීර මේ විදියට සිරස්තල යොදන්නේ සංචරණ සීමා දැම්මේ ජනතාවට හා ආර්ථිකයට බලපෑම් නොවන අයුරින් කියලා ජනාධිපතිතුමන් කියන කතාව අද මව්බිම උපසිරස්තලයක් බවට පත් වෙලා තියෙනවා. සංචරණ සීමා පැනවෙන කාලය තුළ ප්‍රාදේශීය ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හුඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත ඊයේ දවසේදී උපදෙස් ලබා දුන්නා කියලා මව්බිම ඒ විදියට කියනකොට ඩේලි නිවුස් පුවත්පතත් අද ඒ ගැන කියනවා. presidential directives to minimize inconvenience to public මේ ජනතාව අපහසුතාවයට පත්වෙන එක වළක්වන්න අවශ්‍ය හැම පියවරක්ම ගන්න කියලා ජනාධිපතිතුමන් සඳහන් කරන බව අද ඩේලි නිවුස් පුවත්පතත් ඔය විදිහට වාර්තා කරනවා. අපි දැක්කා සමාජයේ බොහෝ දෙනෙක් කියනවා රට ලොක්ඩවුන් කරන්න දවස් 14කට වහන්න. ඒ පිළිබඳව අද ජාතික පුවත්පතත් වාර්තා කරනවා. අපි ඔබට ඒ ගැන කියන්නත් සූදානම්. හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්න ඕනි ජනතාව අපහසුතාවයට පත්වෙන එක වළක්වමින්. අපි දන්නවා දෛනික වැටුප් ලබන බොහෝ පිරිසක් ඉන්නවා. ත්‍රිරෝදරත රියදුරන්, කුලීරවත රියදුරන්. ඒ වගේම දෛනික මේ සමහර වෙලාවට අපි හිතන්නේ නැති ක්ෂේත්‍ර බොහෝ වෙලාවට මේ දෛනික ආදායම් ලබන බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ට කොහොමද රට ලොක්ඩවුන් කරොත් ආදායම උපය ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ජනාධිපතිතුමන් සැලකිලිමත්. අපි ඊයේ දවසේදී ඔබට ප්‍රවෘත්ති තුලුත් ඒ ගැන මේ විදිහට වාර්තා කළා. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමග ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුවා. ඉස්සරහට යනකොට කොහොම තව ඉස්සරහට ගෙනියන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ජන ජීවිතය ගෙනියන්නට අවශ්‍ය දේවල් කරගෙන යන්නට ඕනනේ. මෙන්න මේවා ඇරලා තියෙනවා. මෙන්න මේවා ඉඩ දෙන්න ඕන කියන කාරණේ දැනගන්නට ඕන. දැන් මේ ටීම් එකක් ඉන්නකොට ඒ ටීම් එක එකට වැඩ කරන්න ඕන. ඇමතිවරුයි රාජ්‍ය ඇමතිවරුයි එපිඩිමියොලොජිස්ට්ලයි ඩොක්ටර්ස්ලයි ස්පෙෂලිස්ට්ලයි අවශ්‍යතාවයේ ටීම් එකක් හැටියට වැඩේ කරන එකනේ. සංචරණ සීමා පැවැත්වෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන සිදු කිරීම සහ බෙදා හැරීමේ ක්‍රමවේදයන් සකස් කිරීම මෙහිදී අවධානයට ලක් වුණා. නැව්භාණ්ඩ බෙදා හැරීමේ ආයතනද විවෘතව තැබිය යුතු බවයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේ. ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. පළතුරුයි එළවලුයි මාළුයි මේ ටික දැන් නරක් වෙන හින්දා වාහනවල දාලා බෙදා හැරීම කරන්න. ඒ බෙදා හැරීම කරන්නත් දැන් ග්‍රාමීය කමිටුව හරහා ඒ ගම්වල වෙළඳාම් කරන ව්‍යාපාරිකයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හඳුනාගෙන ලියුම් දීලා තියෙනවා. පර්මිට් නෙමෙයි සර්, ලියුම්. ප්‍රාදේශීය ලේකම්. එතකොට ග්‍රාමසේවක වශයෙන් යම් කෙනෙකුට අදිසියේ ප්‍රශ්නයක් හරි ඇති වුණොත් අපි දන්නවා වෙළඳ කවුද ගියේ කොහටද ගියේ කියලා හොයාගන්න පුළුවන් හින්දා තමයි ග්‍රාමීය කමිටුවෙන් නම් කරලා ඒ ටික කරවන්නේ සර්. මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතසට ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා දැනුම් දුන්නා. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවසරපත් නිකුත් කිරීමට නියමිතයි. අපිට ප්‍රජා පොලිසිය පොඩි කෝල් සෙන්ටර් එකකුත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ක ක්‍රියාත්මක කරන්න. ඒ ප්‍රාලය කොට්ටාසේ ඇතුලේ යම්කිසි ගැටලුවක් එනවා නම් ඉමීඩියට්ලි ඒ කෝල් සෙන්ටර් එක දැනුවත් කරාම ඒ හරහා රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඉමර්ජන්සි එකකට ප්‍රජා පොලිසිය හරහා වාහනයකුත් ලෑස්ති කරලා තියෙනවා PHIලට සහ MOHලට සහයෝගය ලබා දෙන්න. ඒකම ආර්ථික මධ්‍යස්ථාන වලට ජනාධිපතිතුමා සලස්මක් හදලා තියෙනවා විවෘත කරන ක්‍රමවේද පිළිබඳව. මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීම සඳහා පොලිසිය සමග යුද හමුදාවද යෙදවීමට තීරණය කෙරුණා. කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරනවා. රජයේ හෝ පෞද්ගලික ආයතනවල PCR පරීක්ෂණ වලින් ආසාදිතින් හඳුනාගත් විට ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනවලට ඍජුවම පැවරෙනවා. මේක ජූනි මාසේ වෙනකොට අපි දන්නවා සයිනෝෆාම් එන්නතෙන් ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච මිලියන 3ක ප්‍රමාණයත් ස්පුට්නික් එන්නතේ මිලියනකට ආසන්න ප්‍රමාණයක් ආවහම අපි දන්නවා ජූනි මාසේ අග විතර වෙනකොට අපිට ලංකාවේ සෑහෙන ප්‍රමාණයකට මේ එන්නත ලබා දුන්නොත් මේ රෝගයේ ව්‍යාප්ත වීම අපිට ජූනි මාසේ අග වෙනකොට අඩු කරගන්න පුළුවන්. මේ ලංකාවට මේ අවුරුද්ද තුලදී සියලුම එන්නත් ලබා දීමට අවශ්‍ය පසුබිම සකස් කරලා ඉවරයි ජනාධිපති. අපි දැන් ජූනි මාසේ මේ එන්නත් මිලියන 2ක් අපි දෙනවා මුල සති දෙක ඇතුළත කොහොම හරි උත්සාහ කරලා. ඒ එන්නත් දෙන ප්‍රමාණයට අනුව අපිට ටික ටික මේ රට විවෘත කරන්න පුළුවන් වුණොත් ජනාධිපතිතුමනි මම හිතන්නේ මේ ටාස්ක් ෆෝස් එකේ ඔබතුමා මේ ගෙන ගිය සම්පූර්ණ බරපතල කාර්යය අවසානයේ අපිට සාර්ථකව විසඳන්න පුළුවන්. ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් යොදා ගැනීමටද තීරණය කෙරුණා. මැයි 25 සහ 28 යන දෙදින තුල සංචරණ සීමා ඉවත් කෙරුණද නිවසින් බැහැරව යාමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි. එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කර තත්ත්වය කඩිනමින් පාලනය කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.
ජනාධිපතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකාය සමග පැවති සාකච්ඡාවේ තොරතුරු තමයි අපි ඔබට සඳහන් කළේ. නදී දැන් ජනාධිපතිතුමා ආකාරයට සඳහන් කරද්දී අපි දැක්කා ඊයේ ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරනවා 60% පමණ මිනිස්සු ගැන හිතලා ගමට ගිහිල්ලා බලන්න ඕනේ මිනිස්සුන්ගේ දුක, ඒ මිනිස්සුන්ට යම් දෛනික කටයුතුත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, දෛනික රාජකාරී කරලා මුදල් උපයන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ දුක සැප හොයලා බලන්නත් ඕනේ. කොළඹ ඉඳන් තීරණ අරගෙන රට වහන්න කිව්ව පළියට එකපාරට රට වහගෙන කටයුතු කරන්න බැහැ කියලා තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉහළම සෞඛ්‍ය නිලධාරීන් සහ අදාළ බලධාරීන් සමග ජනාධිපතිතුමා සාකච්ඡා කළා තමයි මේ තීරණ සියල්ල අරගත්තේ කියලා තමයි ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කියන අතරවාරයේ තමයි අපිට තවත් තොරතුරක් එන්නේ දිනමින පුවත්පතේ සිරස්තල අතරට වසංගතයේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා සති දෙකක් සංචරණ සීමා පැනවිය යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියන කතාවත් දිනමින පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවට පත්ව ඇති බවත් ඒ පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳින නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි කියලා තමයි කියන්නේ. දැනට පවතින පළාත් සංචරණ සීමා මේ අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන බවත් දින 14ක් දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවත් අවධාරණය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සියලු විශේෂඥ වරුන්ගේ මතය බවත් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන කතාව දිනමින පුවත්පත ඒ විදිහට අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඒ අතරදී සමීර විශේෂයෙන්ම වෛද්‍ය සංගම් සභාපතිතුමියත් සඳහන් කරනවා මේ පිළිබඳව ආර්ථිකය ගැන නොසිතා දින 14ක් රටම වහන්න කියලා. එතුමිය කියන කතාව අද මව්බිම මේ විදිහට ලියනවා. දින 14ක් රටම වහන්න කියලා. පළාත් අතර ග්‍රාම නිලධාරී කොට්ටාස අතර සංචාරන සීමා පැනවීම තුලින් හෝ ඇඳිරි නීති පැනවීම තුලින් පමණක් මෙරට පැතිර යන කොවිඩ් සංගතය පාලනය කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. ඒ අතරදී අපි දැක්ක විශේෂඥ වෛද්‍ය සංගම් සභාපතිතුමත් මේ පිළිබඳව සඳහන් කරන වෛද්‍ය උපදෙස් නොතකා සංචාරන සීමා ඉවත් කළොත් 100 ගණනින් මරණ සිදුවේවි කියලා විශේෂඥ වෛද්‍ය සංගම් සභාපතිතුමත් ඊයේ දවසේදී සඳහන් කරලා තිබ්බා කියලා මේ පිළිබඳව අද දවසේ මව්බිම් පුවත්පතත් තොරතුරු වාර්තා කළේ. අතරේ තවත් තොරතුරක් තියෙනවා සමීර. මව්බිම පුවත්පත ඒ විදිහට වාර්තා කරනකොට දිනමින පුවත්පතේ කියන කතාවකුත් තියෙනවා. ඔව් දිනමින සඳහන් කරන්න අදිත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ප්‍රචාර බොරු කියන කතාවත් එක්ක දින 14කට රට වහන්නේ නැහැ කියලා තමයි යුද හමුදාපතිතුමා සඳහන් කර තිබෙන කාරණේට ඉඩ කඩ ලබා දෙනවා. සමාජ මාධ්‍ය ප්‍රචාර බොරු දින 14කට රට වහන්නේ නැහැ යුද හමුදාපති කියයි කියලා කියනවා. දින 14ක කාලයක් රට වසා තබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේ. ලබන ජුනි 1 වෙනිදා සිට දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍යයක් බව පැවසුවේ මහතා. එම ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද සඳහන් කරනවා. අපි දැක්ක නදිත් බොහෝ මාධ්‍ය ජාලයන් වල වාර්තා කර තිබුණා සමාජ මාධ්‍ය ජාලයන් වල දින 14ක් වහනවා ඒ නිසා බඩු රැස් කරගන්න මේ ආදී විවිධ කතන්දර. නමුත් ඒකට යුද හමුදාපතිතුමා මේ විදිහට උත්තර ලබා දීලා තිබෙනවා රට වහන්නේ නැහැ දින 14කට කියලා. අර ඔය ප්‍රකාශය නිසා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපියක් යොමු කළ තිබා ජනාධිපතිතුමාට රට වහන්න දවස් 14කට වහන්න මේ වසංගතය පාලනය කරගන්න අවශ්‍යයි කියන කාරණාව ඒ සිද්ධියත් එක්ක තමයි ඔය විදිහට සමාජ මාධ්‍ය ජාල මේ පිළිබඳව වාර්තා කළේ. අපි අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට කියන්නේ. අර ඔබට වෙනද වගේ ජාතික පුවත්පත් අද දවසේ අතට නම් හම්බ වෙන්නේ නැහැ. ඔබට නිවසින් එළියට යන්න හැකියාවක් නැහැ. හැබැයි ගෙදර ඉඳන් බලන්න පුළුවන් ඔන්ලයින් විදිහට e-papers නිකුත් වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව තමයි විශේෂයෙන්ම අද දවසේ වැඩියෙන් අවධානය යොමු කළේ මේ e-papers වලට. අද දවසේ මව්බිම් පුවත්පත මේ විදිහට කියනවා තවත් එක් කතාවක් අපි දැක්කා. පිරියන්දල ප්‍රදේශයේ කහතුඩුව පැත්තේ කොරෝනා ආසාදිතයන් ටිකක් වැඩි වෙලා තියෙනවා. අද මව්බිම මේ ගැන මේ විදිහට ලියනවා. අලුත් අවුරුදු සමයෙන් පසුව කහතුඩුව MOH බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 690 දෙනෙක් හම්බ වෙලා කියලා අද මව්බිම් පුවත්පත තොරතුරු කියනවා. අපි දැක්කා විශේෂයෙන්ම සංචාරන සීමා පැනවෙනවා කහතුඩුව ප්‍රදේශයට. බොහෝ පිරිසක් ඉන්නවා කහතුඩුව ප්‍රදේශයේ. ඉතින් මේ සංචාරන සීමාත් එක්ක අපි විශේෂයෙන්ම ඔබට කියන්නේ මේ කාලය තුල කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්, ඔසුසල් විවෘතව තවරන්න පුළුවන්, බේකර් නිෂ්පාදන අඛණ්ඩව සිද්ධ කරන්න, ඒවා බෙදා හරින්න මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඔය අතරදී මේ අපි ඔබට කියපු කතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්න ඕනේ. මේ කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මේ කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා කියලා අද දවසේ මව්බිම් පුවත්පත තොරතුරු කියන අපි ඒ අතුල් තොරතුරු ඔබට කියන්න සූදානම්. විශේෂයෙන්ම මේ කහතුඩුව
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශීන් බල ප්‍රදේශීන් නිකුත් අලුත් අවුරුදු සමයේ පසුව කහතුඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශීන් කොරුණා ආසාදිතයන් 690 දෙනෙකු වාර්තා වුණා කියලා තියෙනවා. මේ අතරින් සිව් දෙනෙකු මිය ගිහිල්ලා තියෙනවා. ඒ පිළිබඳව වෛද්‍ය දනුක පද්මරාජ මහත්මයා තමයි මේ පිළිබඳව ප්‍රකාශ කළ තියෙන කහතුඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්. මේ අතර ගැබිණි කාන්තාවන් 9 දෙනෙකුද වන බව හෙතෙම පවසයි. මේ ආසාදිතයන් අතර ගැබිණි කාන්තාවන් 9 දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මත්තේගොඩ, දීපංගොඩ, උඩුවන, දොළහින, නියදගල, කිරිගම් පමුණුව මේ ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වෙලා තියෙනවා. මේ සිද්ධ වෙච්ච මරණ අතරින් අවුරුදු 42, 59, 74 හා 84 වයස්වල කාන්තාවන් 30 දෙනෙකු සහ පිරිමි අයෙක් වෙනවයි කියලා වැඩි දුරටත් තොරතුරු කියනවා. ඉතින් ටිකක් ප්‍රවේශමේ මේ පැත්තට යන්න එපා. දැන් ඔබට කොහොමත් යන්න හැකියාවක් නැහැ. සංචාරන සීමා ක්‍රියාත්මකයි. ඒ පැත්තේ ඉන්න පිරිසත් විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්න මේ තත්ත්වය ඉක්මනටම අඩු කරගන්න හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අද මව්බිම් පුවත්පතේ ගැන කියන්නේ. ඔව් නජිත් විශේෂයෙන්ම පිළියන්දල ප්‍රදේශයේ පිළිබඳව පසුගිය දින කිහිපෙම කතාබහට ලක්වුණු ප්‍රධාන නගරයක් බවට පත් වුණා. පිළියන්දල යම් ලොක්ඩවුන් කිරීමක් සිදු වුණා. ඊට පස්සේ නැවත විවෘත කිරීමත් එක්ක පිළියන්දල කහතුඩුව සහ කැස්බෑව ආශ්‍රිත ප්‍රදේශ පිළිබඳව වැඩියෙන්ම කතාබහට ලක්වුණු ප්‍රදේශ බවට පත් වුණා. නජිත් දැන් ඊයේ රාත්‍රියේ සිට සංචලන සීමා රට තුළ ක්‍රියාත්මක වෙනවා. 25 වෙනිදා දක්වා 25 වෙනිදා අලියොම 4 දක්වා ක්‍රියාත්මක වෙනවා සංචලන සීමා. 25 වෙනිදා පැය 19ක කාලයක් පොලිසිය සඳහන් කළා අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරට යාමට අවස්ථාව තිබෙනවා. ඔබේ හැඳුනුම්පතේ අවසන් අංකය භාවිතා කරමින් නිවසෙන් එළියට යාමට එහෙම නැත්නම් අත්‍යවශ්‍යම රාජකාරී කටයුත්තක් සඳහා පමණක් යාමට අවශ්‍යතාවය අනුව ඉඩකඩ ලබා දෙනවා කියලා. නමුත් 25 වෙනිදා සංචලන සීමා ලිහිල් කළා කියලා නිවසින් එකපාරට බැහැරට යන්නට ඒත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 25 වෙනිදා නැවතත් ආයිමත් රාත්‍රී 11ට සංචලන සීමා රට තුල ක්‍රියාත්මක වෙනවා. 28 වෙනිදා අලියොම 4 දක්වා. අර පහුගිය දවසක සමීර ප්‍රශ්නයක් ඇහුවා. දැන් 25 වෙනිදා කියන්නේ දැන් ඔත්තේ දවසක් මෙදාට කාටද යන්න පුළුවන් කියලා ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ හැමදෙනෙක්ම කිව්වා දැන් 25 වෙනිදාට මේ නීතිය අදාළ වෙන්නේ නැහැ. හේතුව එක දවසයි තියෙන්නේ. උදේ අලුයම 4 ඉඳන් රෑ 11 වෙනකම් විතරයි කාල සීමාව තියෙන්නේ. ඉතින් අර මානුෂික අවශ්‍යතා සලකා බලා හැමදෙනෙක්ටම අවස්ථාව දෙනවා කියලා. හැබැයි එහෙම අවස්ථාව දුන්නා කියලා ඔබේ දේ වැරදිට පාවිච්චි කරන්න එපා. අපි දැක්ක පහුගිය දවස්වලත් අර ඔත්තේ දවස්වල ඉරට්ටේ කට්ටිය යනවා. ඉරට්ටේ දවස්වල ඔත්තේ කට්ටිය යනවා. අර මෙහෙම ගිහාම ඔබමයි අපහසුතාවයට පත් වෙන්නේ. විශේෂයෙන්ම බැංකු වලට නැත්තම් මේ පාරේ තොටේ යනකොට මේ පිළිබඳව පරීක්ෂා කරනවා. එතකොට ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමත් පහුගිය දවසක සඳහන් කළා මේ විදිහට ඔත්තේ ඉරට්ටේ මේ ඉලක්කම් මාරු කරගෙන ගිය කට්ටියටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඔව් නිරෝධායන පනත යටතේ ක්‍රියාත්මක වීමට සූදානම් කියලා තමයි පොලිසිය සඳහන් කළේ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් 22000කට ආසන්න පිරිසක් යොදවා තිබෙන බව තොරතුරු වාර්තා කළා. දැන් රජිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊයේ සඳහනක් කළා විශේෂයෙන්ම හුදකලා කළ ප්‍රදේශවලට විශේෂ අවධානය යොමු කළා. දැන් 25 වෙනිදා ලිහිල් කරාට පස්සේ හුදකලා කළ ප්‍රදේශවල ජනතාව මොන විදිහටද හැසිරෙන්න ඕනේ කියලා. මොකද ඔවුන් මේ වන විටත් හුදකලාභාවයේ ඉන්නවා නම් ඔවුන්ට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හුදකලාභාවයෙන් නිදහස් වෙලා Tamanට කැමති විදියට මේ සංචලන සීමාවලින් ලිහිල් වුණාට පස්සේ ඇවිදින්න යන්න එහෙම නැත්නම් ගමන් බිමන් යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කළේ. ඒ වගේම වන්දනා ගමන් ලෑස්ති කරලා ඇති මේ පැය 19ක කාලයක් තියෙන හින්දා තව ට්‍රිප් එකක් යන්න විනෝද ගමන් යන්න පුළුවන් අපිට 25 වෙනිදා ආයිමත් 28 වෙනිදා වෙනකන් අපිව වහලානේ කියලා. ඒවා මුකුත් කරන්න බෑ කියලා තමයි පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමා නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහත්මයා සඳහන් කළේ. ඔන්න ඔය තමයි තත්ත්වය නජිත්. ඒ නිසා හුදකලා කළ ගම්වල අයටත් කිසිම ආකාරයකින් එළියට එන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ හුදකලාභාවයෙම ඉන්න ඕනේ. දැඩි අවදානම් ප්‍රදේශින්ද තමයි හුදකලාභාවයට පත් කරලා තියෙන්නේ කියලා සඳහන් කරලා තිබුණා. ඔන්න ඔය විදිහට තමයි ඊ දවසේදී මේ තොරතුරු අපිට වාර්තා වුණේ. පුවත්පත් වලට තොරතුරු ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකත් එක්ක යනවා නදිත් ඔබත් සඳහන් කළා මේ කාණ්ඩයේ මව්බිම් පුවත්පතේත් වාර්තා කර තිබුණා. දිනමිනත් වාර්තා කරනවා අවුරුදු 12 ඉහළ දරුවන්ට එන්නත් දීම ඉතාම වැදගත් කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා සඳහන් කරන කාරණය වයස අවුරුදු 12 ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් දීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි කියලා තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. දැන් පසුගිය කාලේ නදිත් අපි දැක්කේ විශේෂයෙන්ම අවුරුදු 60න් ඉහළ අයට වඩා වැඩි අවධානමක් තියෙනවා. ඒ නිසා මුලින්ම එන්නත් කරන්නේ පවා සිදු කළ යුත්තේ අවුරුදු 60න් ඉහළට ගිය පිරිසට ඔවුන්ට තමයි එන්නත් ලබා දෙන්නට ඕනේ කියලා සඳහන් ආවේ. නමුත් දැන් තත්ත්වය යම් ආකාරයකට වෙනස් වෙමින් තිබෙනවා. ප්‍රභේදවල තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒ අනුව තමයි නදිත් මේ තීරණ ගන්නේ. ඒ නිසා තමයි කියන්නේ අවුරුදු 12 ඉහළ දරුවන්ටත් මේ එන්නත ලබා දීම ඉතාම වැදගත් කියලා. ඒ නිසා තමයි යම් ආකාරයකට අවුරුදු 30න් ඉහළ අයට අවුරුදු 30 සහ 60 දක්වා ප්‍රමාණයට මේ ආදී වෙනස් වෙමින් මේ එන්නත් කරන ක්‍රියාවලිය සිදු වෙමින් තිබෙන්නේ දැන් රට තුල.
එතර අද මව්බිම් පුවත්පත කියනවා ගම්පහ අවදානම් පිළිබඳව ගම්පහ අවදානම තවත් ඉහළ ගිහින් කියලා අද මව්බිම් පුවත්පත සිරස්තලයක් විදිහට වාර්තා කරන ගම්පහ අවදානම තවත් ඉහළට දිනක ආසාදිතයන් 750 පණි කළුතර කෑගල්ල කුරුණෑගල හා ගාල්ලෙත් ආසාදිතයන් වැඩි වෙලා කියලා අද මව්බිම් පුවත්පත ওই විදිහට කියනකොට මව්බිම් පුවත්පත ඊට ඉහළින් වාර්තා කරන පුවත මධ්‍යම පළාතේ කොරෝනා රෝගීන් 15000ට ලං වෙලා මධ්‍යම පළාතේ මේ වෙනකොට කොරෝනා රෝගීන් ප්‍රමාණය 15000 ඉක්මවලා ගිහින් කියලා මව්බිම් පුවත්පත මේ විදිහට ප්‍රධාන උපසිරස්තලයක් විදිහට වාර්තා කරනවා. මධ්‍යම පළාතේ කොරෝනා රෝගීන් වාර්තා වීම 15000ට ආසන්න වෙමින් තිබේ. පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව 19 වෙනිදා සවස වන විට පළාත තුලින් කොරෝනා රෝගීන් 14297ක් වාර්තා වී තිබේ. මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 141ක්. කොරෝනා රෝගීන් 3247ක් වාර්තා වෙලා තියෙන මාතලේ දිස්ත්‍රික්කයෙන්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 8206ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 2844ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරේදී 78ක් වූ කොරෝනා මරණ බහුතරය මහනුවර දිස්ත්‍රික්කෙන් වාර්තා වෙලා තියෙනවා කියලා අද දවසේ මේ විදිහට මව්බිම් පුවත්පත තොරතුරු කියනවා. විශේෂයෙන් කොරෝනා අවදානම් පිළිබඳව රට සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණාව තමයි මව්බිම ওই විදිහට සඳහන් කරන්නේ. අතරේදී මව්බිම කියනවා පෙරේදා මරණ 38ක් සිද්ධ වෙලා කියලා. අද ඒ පිළිබඳව මේ විදිහට ලියන්නේ පෙරේදා මරණ 38න් 27ක්ම කොවිඩ් නියුමෝනියාවෙන් කියලා අද දවසේ ওই විදිහට සඳහන් කරනවා. මේ කොවිඩ් සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය අතුරින් විශේෂයෙන්ම 38න් 27ක්ම නියුමෝනියාව ආශ්‍රිත රෝගීන් කියලා මේ පිළිබඳව අපි වැඩි දුරටත් අවධානය යොමු කළොත් එහෙම කොවිඩ් ආසාදනයේ වී සිටි 38 දෙනෙකු මිය ගොස් ඇති බව පෙරේදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා. එසේ මිය ගොස් ඇති අය අතරේ පිරිමි 19ක් හා කාන්තාවන් 19ක් වෙනවා. මියගිය අය අතුරින් 27 දෙනෙකුම කොවිඩ් නියුමෝනියාව ආසාදනයේ වීම හේතුවෙන් මිය ගොස් තිබේ. එසේ මියගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 71 ඉක්ම වූවන් 24 දෙනෙක්, 61 හා 70 අතර වයසේ 10 දෙනෙක්, 51 හා 60 අතරේ එක්කයික්, ඒ වගේම 41 54 එක්කයික්, 31 හා 44 දෙදෙනෙක් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. හිතන්න අවුරුදු 31ත් 40ත් අතර කියන්නේ ටිකක් තරුණ කාලේ. මේ තරුණ දෙන්නෙකුත් ඉඳලා තියෙනවා මේ මියගිය අය අතර. හින්දා කොරෝනාවට වයස් භේදයක් නැහැ. කොරෝනාවෙන් මිය යන පිරිස අතර වැඩි පිරිසක් ඉන්නේ වැඩිහිටියෝ තමයි. අවුරුදු 60ට වැඩි පිරිස්. හැබැයි 31 44 වයසේ වුණා කියලා මරණයෙන් සමහර වෙලාවට ගැලවෙන්නට හැකියාවක් නැහැ. කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවල ආසාදිත සංඛ්‍යාවද ඉහළ ගොස් තියෙනවා කියලා මේ විදිහට තොරතුරු වාර්තා කරන මව්බිම් පුවත්පත. ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙනුත් විශේෂයෙන්ම මරණ 4ක් වාර්තා වෙනවා කියලා සමවෙන්න ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙන් සෞඛ්‍යාංශ පෙන්වා දෙන ආකාරයට අඩුම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙන් ආසාදිතයෝ 4යි වාර්තා වෙන්නේ කියලා අද මව්බිම් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඔව් නඩිත් මව්බිම ඒ විදිහට සඳහන් කළද්දී දිස්ත්‍රික්ක 3ක් වසම් 9ක් හුදකලා කරනවා කියලා දිනමින වාර්තා කර තිබෙන සිරස්තලයක් තියෙනවා. දිස්ත්‍රික් කිහිපයකටම තවමත් ඒ හුදකලා තත්ත්වයේ බලපාන ආකාරය තමයි වාර්තා වෙන්නේ. වසම් 28ක් හුදකලාව ඉවත් කර තිබෙනවා. ග්‍රාම නිලධාරී වසම් 28ක හුදකලාභාව ඉවත් කරන්න කටයුතු කරා කියලා තමයි යුද හමුදාපතිතුමා සඳහන් කළේ. මේ ආකාරයට එනවා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම සේවා වසම් 9ක් ඊයේ උදෑසන 6 සිට හුදකලා කිරීමට පියවර අරගෙන තිබෙනවා. මේ අතර දිස්ත්‍රික් 8ක තවත් ග්‍රාම සේවා වසම් 28ක් හුදකලා බව ඊයේ උදෑසන සිට ඉවත් කිරීමටත් ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා කිරීම සංශෝධනය කිරීමටත් කටයුතු කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා කියලා තමයි කියන්නේ. ඒ අනුව ප්‍රදේශ කිහිපයකට හුදකලා තත්ත්වයන් නැති වෙනකොට තවත් ප්‍රදේශ කිහිපයකට හුදකලාභාවය නිදහස් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ තමන්ගේ හැසිරීම් රටාව අනුව තමයි නජිත් මේ කටයුතු සිදුවන්නේ. හුදකලාභාවය දිගින් දිගටම පවත්වාගෙන යාමට පුළුවන්කමක් තිබෙනවා. එහෙම නැත්නම් ඔබ ලබා දෙන සහයෝගයත් එක්ක ඔබ ලබා දෙන කැපවීමත් එක්ක තමයි හුදකලාභාවයෙන් නිදහස් වීමට හැකියාව ලැබෙන්නේ. දින 14කට හුදකලාභාවය ඉන්නවාද? එහෙම නැත්නම් දින 7ක්ද දින 21ක්ද? මේක ඔබේ තිබෙන සැලකිලිමත් භාවයත් එක්ක තමයි තීන්දුව ගැනීමට මේ සියලු දෙනාට හැකියාව ලැබෙන්නේ. ඒ විදිහට තොරතුරු වාර්තා වෙද්දී අද දවසේදී දිනමින තවත් කතාවක් කියනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්තුමා අපි දන්නවා මහලේකම්තුමා ටෙල්වින් සිල්වා මහතා සඳහන් කර තිබෙන කාරණයක් දෙසට අපි අවධානය යොමු කරන්නේ. කොරෝනා නීති කටවල් වැසීමට පාවිච්චි කරන්න ඉඩ දෙන්න බැහැ කියලා තමයි ටෙල්වින් සිල්වා මහතා සඳහන් කර තිබෙන කාරණය අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඒ ප්‍රවෘත්තිය වැඩිදුරටත් මේ විදිහට වාර්තා කර තිබුණා. කොරෝනා නීති ජනතාවගේ කටවල් වැසීම සඳහා පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා සඳහන් කර තිබුණා. ආණ්ඩුව පෙරේදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් වරායනගර පනත රටට අතිශය බලපෑම් සාගත පනතක් බව පෙන්වා දුන්නේ මහතා. මේ පිළිබඳ සමාජය තුළ
ප්‍රමාණවත් සාකච්ඡාවකට විරෝධයකට ඉඩ නොතබා කොරෝනා ආශ්‍රයේ කලබලයේ සම්මත කරගත්තා කියලා තමයි ටිල්වින් සිල්වා මහතා චෝදනා කර තිබෙන්නේ ආණ්ඩුවට. මේ පනත සම්මත කර ගැනීම පිළිබඳව කොරෝනා තොරතුරු වාර්තා වෙන ASCII මේ පනතත් හිමින් සම්මත කරගත්තා කියලා තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් නැගෙන චෝදනාව. ඔය අතර අපි දැක්ක විශේෂම සමීර රජයේ පාර්ශවයෙන් ඊට පිළිතුරක් ලබා දීලා තිබ්බා. කිසිම හදිස්සියක් නැහැ. අපි දැනටමත් පරක්කුයි. ඒ නිසා තමයි මේක ඉක්මනට කරන්න ඕනේ කියන කාරණාව පහුගිය ගත වෙච්ච අවුරුදු පහේදී වරාය නගර ව්‍යාපෘතියේ මොනතරම් දේවල් නම් කරන්න තිබ්බද. හැබැයි ඒ කිසි දෙයක් සිද්ධ වෙලා තිබෙන්නේ නැහැ. ආයෝජකයෝවත් ඇවිල්ලා තිබෙන්නේ නැහැ. හැබැයි මේක ඉක්මනට කරන්න ඕනේ. ලෝකේ දියුණු රාජ්‍යයන් දැක්කහම සමීර අපි දකිනවා විශේෂයෙන් දුබායි එතකොට සිංගප්පූරු මේ ආශ්‍රිතව වරාය නගර ව්‍යාපෘතිය ඇති වෙලා තියෙනවා. ඒ හින්දා ඒ රටවල් දියුණු අපේ රටත් දියුණු වෙන්න ඕනේ. මේ ගත වෙච්ච අවුරුදු 72කට වැඩි නිදහස ලබාපගත්ත ඒ ඉතිහාසය තුළ විශේෂයෙන් මේ රටක් විදිහට දියුණු වෙන්න ඕනේ. ඒ හින්දා තමයි වරාය නගර ව්‍යාපෘතියක් ඇති වෙන්නේ සහ එහි ප්‍රතිලාභ ජනතාවට අත්වෙන්න ජනතාවට ලබා දෙන ඉක්මනින්ම කටයුතු කරන්න ඕන කියන කාරණාව රජය විසින් සඳහන් කරලා තියෙනවා. ඒ අතරේ ටිල්වින් සිල්වා මහත්තයා කියපු කතාව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්තුමන් කියපු කතාව අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා. Don't use quarantine laws to silence people's voice. මේ ජනතාවගේ හඬ යටපත් කරන්න මේ විදිහට නිරෝධායන නීති පාවිච්චි කරන්න එපා කියලා අපි ඔබට මතක නම් 7 වෙනි පැය වැඩසටහන තුලනුත් අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්ව මේ අපේ මැදිරියට කැඳවගෙන ආව. එතුමන් පවා සඳහන් කළේ මේ කොරෝනා නීති රීති වලට අනුව කටයුතු කරන්න ඕනේ පුද්ගලයන් ඒකරාශී වීම සිද්ධ කරන්න බෑ මේ කාල සීමාව තුළ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ගත්තහමත් නීති හිමයි. හැබැයි ඒ නීති නොසලකා අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම සමගි ජන බලවේගයේ මේ හැම දිනෙකම විරෝධතා ව්‍යාපාර සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් කොරෝනා මර්ධන නීති වලට ඇතුළත් මේ පුද්ගලයන් ඒකරාශී වීම බලක්වන එක. ඉතින් මේ ටිල්වින් සිල්වා මහත්මයා සඳහන් කරනවා මේ කොරෝනා නීති පනවල ජනතාවගේ හඬ යටපත් කරන්න උත්සාහ කරනවා කියලා. හැබැයි එතුමන්ලුත් විශ්වාස කරන්න ඕනේ සහ එතුමනුත් නීතියට ගරු කරන්න ඕනේ මේ කොරෝනා මර්ධන නීති රීති වලට අනුගත වෙලා කටයුතු කරන්න. විරෝධතාවක් තියෙනවා නම් ඒ පළ කරන්න අවස්ථාව තියෙනවා සහ රජයේ පාර්ශවයෙන් අපි දැක්ක ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවට ගරු කළ සංශෝධන එකතු කළා මේ 50 කෙටුම්පත සම්මත කරගන්න කටයුතු කරනවා. ඔව් නජිත් ඒ වගේම අපි දැක්ක පසුගිය දිනවල මැයි පෙළපාලි පවත්වන්නට ඕන ඉල්ලීමක් කරලා තිබුණා. මැයි දින කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා එහෙම නැත්නම් කම්කරුවන්ගේ පැත්තේ ඉඳලා කටයුතු කරන්න ඕන කියලා. නමුත් රජය ඒ අවස්ථාවේදී කොරෝනා තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් යම් ආකාරයකට මේ සීමා පැනවීම සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී එහෙම කියලා ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා සඳහන් කළේ නදිත් අපි දැක්කා සංචරණ සීමා මීට කලින් දාන්න ඕනේ. ඒ කියන්නේ මැයි 1 වෙනිදා වෙනකොට ඕන ඉල්ලීමක් කළා රටේ මැයි පෙළපාලි පවත්වන්නට මිනිස්සු ඒක රාශී කරමින් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයෙ සඳහනක් කළා සංචරණ සීමා කලින් දැම්ම නම් හොඳයි කියලා. මේ වගේ දෙබිඩි පිළිවෙතකට යන්න එපා කියලා තමයි මේ කාරණයක් එක්ක සඳහන් වෙන්නේ. නදිත් දැන් ටිල්වින් සිල්වා මහතා එක පැත්තකින් එහෙම කියද්දී විපක්ෂයේ තවත් කණ්ඩායමක් කියනවා කෝක දේශපාලනයෙන් එහාට ගිහිල්ලා අපි මේ පනතට සහයෝගය ලබා දීලා එහෙම නැත්නම් රට ගොඩ යන්න පුළුවන් රටක් හැටියට ජාතියක් හැටියට අපිට නැගී සිටින්න පුළුවන් අවස්ථාවක් නම් එයා අහිමි කරගන්න නැතුව එයට අවස්ථාව ලබා දිය යුතුයි කියලා තමයි සඳහන් තිබුණේ. ඒ අතරේ අද දිනවෙන පුවත්පත සඳහන් කරන කාරණාවක් විශේෂයෙන් සමීර දැන් මේ දිනවල අපි දැක්ක පහුගිය කාල සීමාවේදී එන්නත්කරණය බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දැන් ඉස්සරහට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් චීනයෙන් ලැබෙන්න නියමිතයි. ඒ අතරේදී ස්පුට්නික් එන්නතත් ලැබෙනවා කියලා ආරංචි තියෙනවා. අද දිනවෙන පුවත්පත එන්නත්කරණයේ ප්‍රගතිය පිළිබඳව කියනවා. ඔව් මේ විදිහට තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. නජිත් ඒ තොරතුරු වාර්තා කරනවා. අපි දන්නවා එන්නත් කොවිෂීල්ඩ් එන්නත ඒ වගේම සයිනෝෆාම් එන්නත සහ ස්පුට්නික් V එන්නත අපේ රටට ලැබී තිබෙනවා මේ මොහොත වනට. එහි පළමු මාත්‍රාව දැන් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9,25,240 දෙනෙකුට ලැබෙනවා. ඒ වගේම දෙවන මාත්‍රාව 3,13,699කට ඊයේ උදෑසන වන විට ලබාගත් තොරතුරු තමයි මේ වාර්තා කර තිබෙන්නේ නජිත්. ඒ අනුව අපිට පුළුවන් සයිනෝෆාම් එන්නත ලබා දීලා තිබෙනවා පුද්ගලයන් පළමු මාත්‍රාව 4,85,373 දෙනෙකුට ලැබෙනවා. ඒ වගේම දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී තිබෙන බව තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව නජිත් ස්පුට්නික් V එන්නතත් පළමු මාත්‍රාව 14,948 දෙනෙකුට ලබා දීලා තිබෙනවා. තවමත් දෙවන මාත්‍රාව ලබා දීලා නැහැ. ඒ අනුව විශේෂයෙන්ම කොවිෂීල්ඩ් එන්නත තමයි වැඩිපුර ප්‍රමාණයකට ලබා දීමට මේ මොහොතේ හැකියාව ලැබී තිබෙන්නේ. ඒ වගේම සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයන්ට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 2,865 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී තිබෙනවා කියලා තමයි මේ දින වෙන පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ.
ඒ අතර අද ඩේලි නිවුස් පුවත්පත කියනවා කෙහෙලි රඹුකැල්ල අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාවක්. එතුමන් කියනවා adequate fund available COVID-19 vaccines විශේෂයෙන්ම adequate funds available for COVID-19 vaccines මේ කෙහෙලි රඹුකැල්ල අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාව. මේ COVID එන්නත් මිලදී ගැනීම සඳහා රජය අවශ්‍ය පරිදි මුදල් වෙන් කරලා තියෙනවා. හැබැයි ගැටලුව තමයි මේ වෙනකොට ලෝක වෙළඳපොලේ කොරෝනා සම්බන්ධ එන්නත් වල හිඟයක් පවතිනවා. ලෝකේ රටවල් 193ක් මේ වෙනකොට කොරෝනා එන්නත මිලදී ගන්න බොහොම ලොකු තරගයක නියැලෙමින් සිටින කාල සීමාවක්. ඒ අතරේදී දැන් මේ වෙනකොට ලෝකයේ එන්නත් 51ක් විතර පාවිච්චි වෙනවා. සමාවෙන්න මේ එන්නත් 51ක් පාවිච්චි වෙනවා. මේ එන්නත් මිලදී ගැනීම සඳහා රටවල් රැසක් කටයුතු කරමින් සිටින කාල සීමාවක් කියලා සඳහන් වෙන. ඒ අතරින් ප්‍රචලිත එන්නත් අපි දන්නවා විශේෂයෙන්ම Pfizer BioNTech එන්නත, ඒ වගේම Sinopharm, Sputnik V එන්නත, AstraZeneca දැන් මේ වෙනකොට නිෂ්පාදනය ඒ අවශ්‍ය පරිදි සිද්ධ කෙරෙන්නේ. ඉන්දියාව විඳපු AstraZeneca සමාගමේ අධ්‍යක්ෂතුමන් අපි දැක්ක පහුගිය කාලේ පැනලා ගිහිල්ලා එතුමන්ට මේ කටයුත්ත හරියාකාරව කරගන්න බැහැයි කියලා. ඉතින් මේ හැම දෙයක් අතරෙම තමයි රාජ්‍යයක් විදියට රටක් විදියට අපි කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා අපිත් රටක් විදියට තියුණු තරඟයක නිරත වෙනවා කියලා කෙහෙලි රඹුකැල්ල අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාව. ඔය අතරේදී චීන ජනාධිපතිතුමන් සහතික වෙලා තියෙනවා අපේ රටට කොරෝනා එන්නත් Sinopharm එන්නත් ලක්ෂ 5ක් ලබා දෙන්න. අද Daily News එක ගැන කියනවා Chinese president announces donation of another 500,000 Sinopharm doses to Sri Lanka කියලා. මේ එතුමන් සඳහන් කරන කාරණාව සි ජින්පින් චීන ජනාධිපතිතුමන් සඳහන් කරනවා අපේ රටට ප්‍රධානයක් විදිහට මේ Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබා දෙන්නට නියමිත බව අපි දැක්ක. මීට පෙරත් එතුමන් ඇතුළු පිරිස විශේෂම ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක චීනයේ ඒ චීන ජාතිකයන් සේවයේ නිරත වෙනවා. ඔවුන්ට එන්නත් කරණය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි Sinopharm එන්නත් ලබා දුන්නා. ඒ එන්නත් තමයි පහුගිය දවස්වල විශේෂයෙන්ම අපේ රටේ ජනතාවටත් ලබා දෙන්න කටයුතු කළේ. ඉතින් ඉදිරියේදීත් ලක්ෂ 5ක් එන්නත් ලැබෙනවා. දැන් පළවෙනි එන්නත විදගත් කට්ටියට කිසිදු බයක් සැකක් නැතුව දෙවෙනි එන්නතත් විදගන්න හැකියාවක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට තව මාසෙකින් විතර බොහෝ දෙනෙක්ට Sinopharm එන්නතේ දෙවෙනි මාත්‍රාවත් විදගන්න තියෙනවා. ඒ හින්දා මේ ලක්ෂ 5ක් පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. අද මේ විදිහට තමයි Daily News පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරන්නේ. අතරේ මව්බිම පුවත්පත කියන කාරණාවක් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව විශේෂයෙන් මව්බිම් පුවත්පත සඳහන් කරන කාරණාව. අද මව්බිම් පුවත්පත කියන කතාවක් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතුයි කියලා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන් කියනවා. අපි නජිත් ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙන තොරතුරු බොහොමයක් සඳහන් කළා. සංචරණ සීමා පැනවෙන කාල සීමාව තුළ දුම්රිය ධාවනය මොන විදිහටද වෙන්නේ කියන කාරණය පිළිබඳවත් ඔබ අවධානයෙන් ඉන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි දිනමින පුවත්පත වාර්තා කර තිබෙන සටහනකින් ආරම්භ කරනවා. අද සිට 27 වන දාතෙක් දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙන්නේ. දිවෙන පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් අද සිට මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. නජිත් අපි ඊයේ දවසේදී මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා. දුම්රිය දෙපාර්තමේන්තුව ලබා දෙන පණිවිඩය පිළිබඳව දැන් අපිට බලන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඊයේ දවසේ ප්‍රවෘත්ති විකාශය තුලින් මේ පිළිබඳව ඔබට අහන්න ලබා දුන්නා. පිටපළාත්වල තිරන පැමිණෙන කිසිදු දුම්රියක් ධාවනය කෙරෙන්නේ නැහැ. එහෙත් 28 වෙනිදා පිටපළාත්වල සිට පැමිණෙන එනම් මහනුවර රඹුක්කන මහව හලාවත සහ බෙලියත්ත සිට ධාවනය වෙන සියලු දුම්රියන් ඇතුළුව අද දිනේ ධාවනය කරන සියලුම දුම්රියන් අපි සිකුරාදා ධාවනය කිරීමට කටයුතු කරනවා. එහෙත් එදිනත් රජයේ දැඩි සංචාරණ සීමා පැනවුවොත් මේ ඉදිරි දින තුල ධාවනය කරන අයුරින්ම තමයි අපි දුම්රිය ධාවනය නොකිරීමට කටයුතු කරන්නේ. හැබැයි 28 වෙනිදා එසේ නැතුව සාමාන්‍ය දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරොත් අන්තර්පාලත් අතර ගමනක් යන විදිහට දැනට තියෙන අයුරින් අපි 28 වෙනිදා දුම්රිය ධාවනය කරනවා. ඒ තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලැස්ම කොයි විදිහටද ඉදිරියේදී දුම්රිය ගමනාගමනය සිද්ධ වෙන කියන කාරණාව නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමන් පැහැදිලි කළේ. ඔය අතරේ පොලිසිය පැත්තෙන් කොයි වගේ දෙයක්ද දැන් මේ දවස්වල සිද්ධ වෙන්නේ? අද Daily News පුවත්පතේ ගැන කියනවා 22,000 police officers to monitor travel restrictions. විශේෂයෙන්ම මේ සංචරණ සීමා පිළිබඳව නිරීක්ෂණය කරන්න පොලිසිය 22,000ක් යොදවලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නියෝජ්‍ය පොලිස්වතුමන් අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා. අද Daily News පුවත්පත ඒ ගැන ওই විදියට කියනවා.
ඔව් නදිත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන කාරණයක් දෙසටත් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. අගමැතිතුමා දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා ඒ පිළිබඳ තොරතුරු අද දවසේදී. අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ කාරණය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අගමැතිතුමා සඳහන් කරන්නේ ආර්ථික ස්ථාවරව ගෙන යන්න මහ බැංකුවේ වගකීම් ඉටු කරන්න අගමැතිගේ නිලධාරීන්ට උපදෙස් ලැබුණු බවට තමයි තොරතුරු වාර්තා කර තිබුණේ. ඒ පිළිබඳවත් අපි අද දවසේදී ප්‍රධාන සිරස්තල අතරට එකතු කරගත්තා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ කාරණේ වැඩිදුර තොරතුරු වාර්තාව මේ විදිහට එනවා. රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම සහ මඟ පෙන්වීමේ සාකච්ඡාවක් මුදල් ඇමති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති අවස්ථාවේදී තමයි අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ. මහ බැංකුව අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් පැමිණි මේ හමුවේදී රටේ වත්මන් ආර්ථිකය හා ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණයන් පැහැදිලි කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අගමැතිතුමා සඳහන් කළ කාරණේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ ඒ විදිහට. ඒ අතරදී සමීර අපි සිරස්තල තුලිනුත් ඔබට කිව්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සමත් වුණා පාර්ලිමේන්තුවේදී. හැබැයි පාර්ලිමේන්තුවේ මේ ගණනය කිරීමේ පද්ධතියේ දෝෂයක් තිබ්බා කියන කාරණාව අද ඒ පිළිබඳවත් ජාතික පුවත්පත් වාර්තා කරන මේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් දැක්වපු අදහස් විශේෂයෙන්ම අමාත්‍ය අලි සබ්රි මහත්මයාගේ ඡන්දේ ගණනය වුණේ නැහැයි කියලා වාර්තා වුණා. එතුමත් ඒ පිළිබඳව සඳහන් කළ තිබුණා. අද දිනමින පුවත්පත වාර්තා කරන වරාය නගර මේ පනත් කෙටුම්පත පිළිබඳව. ඔව් නජිත් ඒ පිළිබඳව අලි සබ්රි මහතා සඳහන් කර තිබෙන්නේ මම ඡන්දය දුන්නා සලකුණු වෙලා නැහැ කියන කාරණය තමයි අධිකරණ ඇමතුමා කියලා තියෙන්නේ. පනත් කෙටුම්පත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ අනුගමනය කරන ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීම් ක්‍රමයේ අවුලක් හෝ තාක්ෂණික දෝෂයක් පවතින බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කර තිබෙනවා. ඊට එහා පැත්තෙන් සඳහන් කර තිබෙනවා ඒ කාරණේ පද්ධතියේ දෝෂයක් තිබුණේ නැහැ කියලා පාර්ලිමේන්තු මහ ලේකම්තුමා කියලා තියෙනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම කළ දිනේදී පාර්ලිමේන්තුවේ විද්‍යුත් ක්‍රමවේදයේ ඡන්දය ප්‍රකාශ කරන පද්ධතියේ තාක්ෂණික දෝෂ කිසිවක් නොතිබූ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා දිනමින පුවත්පතට සඳහන් කරන කාරණයක් වාර්තා කර තිබෙනවා. ඉතින් මේ දෙපැත්තම සඳහනක් තිබෙනවා. ඡන්දය දුන්නා ඡන්දය පාවිච්චි වුණා. නමුත් ඒක සලකුණු වෙලා නැහැ කියලා. නමුත් ඒකේ පද්ධතිය දෝෂයක් නැහැ කියලා මහ ලේකම්තුමා පාර්ලිමේන්තුවේ සඳහනකුත් කරනවා. දිනමින පුවත්පත දවසේදී සඳහන් කරන සමීර මා දුටුවා ඒ ප්‍රවෘත්තිය මෙරට ඇරඹුව ඓතිහාසික යුගයක ආරම්භයක් සනිටුහන් වෙන කාරණාවක් කියලා. විශේෂයෙන්ම මේ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වෙන කාරණාව අපිට පුළුවන් නම් බලන්න මෙරට ඇරඹුව ඓතිහාසික ආයෝජනයේ වරාය නගර ව්‍යාපෘතියයි කියලා පොතානේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරනවා. උන්වහන්සේ ඇතුළු රටේ පොදු ජනහිතකාමී මහා සංඝරත්නය මේ පිළිබඳව සුබවාදී අදහස් පළ කරනවා. අපි දැක්ක විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල බොහෝ දෙනෙක් කියපු කාරණාවක් තමයි අපේ රට චීන කොලනියක් බවට පත් වෙයි. අපේ රටේ හැම තැනකම චීන ජාතිකයෝ දකින්න හම්බ වෙයි මේ වරාය නගර ව්‍යාපෘතිය හින්දා කියලා. ජනාධිපතිතුමා අපි දැක්ක පහුගිය දවසක පැවැත්වෙච්ච සමුළුවකදී සමීර මේ ජපාන මිත්‍රත්ව සහයෝගිතා සමුළුවක් පැවැත්වුණේ. එහිදී ජපාන ආයෝජකයන්ට ජනාධිපතිතුමා ආරාධනා කරනවා මේ හුදෙක් චීන ව්‍යාපෘතියක් නෙවෙයි මේ වෙන රටවල ආයෝජකයන්ටත් ආයෝජනය කරන්න පුළුවන් අර බොහෝ දෙනෙක් කියන කතාව චීන කොලනියක් බවට පත් වෙයි. ඒ පිළිබඳව තියෙන දුර්මත සැකසංකා අයින් කරගන්න හැකියාව ලැබෙයි. මෙරට ඇරඹු ඓතිහාසික ආයෝජනයේ වරාය නගර ව්‍යාපෘතියයි කියලා ඒ විදිහට ස්වාමින් වහන්සේ නමක් අපේ නායක ස්වාමින් වහන්සේ නමක් අදහස් පළ කරලා තියෙනවා දිනමින පුවත්පතේ ගැන වාර්තා කරන්නේ. අපි සූදානම් විශේෂයෙන්ම දැන් ඇවන්ගාඩ් සම්බන්ධ නඩුව ඒ තීන්දුවත් ලැබුණ සමීර අද ජාතික පුවත්පතේ ගැන කියනවා දිනමින පුවත්පත කියනවා මේ ඇවන්ගාඩ් නඩුවෙන් නිශංක සේනාධිපති මහත්මයා නිදොස් කොට නිදහස් කළා කියලා. ඔව් මේ විදිහට වාර්තා කර තිබෙනවා ඇවන්ගාඩ් නඩුවෙන් නිශංක ඇතුළු 8 දෙනා නිදොස් කොට නිදහස් කියලා සඳහන් කරනවා. ගාලු වරායේ ඇවන්ගාඩ් නෞකාව තුළ නීති විරෝධී පාවෙන අවිගබඩාව පවත්වාගෙන ගියේයි චෝදනා ලද ඇවන්ගාඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීන්දුව කළා කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ. නිශංක සේනාධිපති ඇතුළු 8 දෙනා ඔන්න නිදොස් කොට නිදහස් කරන්න අධිකරණයේ තීරණය කර තිබෙන ප්‍රවෘත්තිය තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. ඔය අතර අපි තවත් ප්‍රවෘත්ති දෙකක් විතරක් ගමු සමීර. විශේෂයෙන්ම දැන් මේ මව්බිම් පුවත්පත කියන කතාවක් වැඩිමිලට පොහොර විකිණුවොත් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. වැඩිමිලට පොහොර විකුණු නියෝජිතයන් 38කට නඩු කියලා ඇමතිතුමා කියනවා. වැඩිමිලට විකුණුනවා නම් දැනුම් දෙන්න කියලාත් එතුමන් සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍යතුමන් මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සඳහන් කරන කාරණාව වැඩිමිලට එරෙහිව එතුමන් ලොකු සටනක් දියත් කරනවා. මේ පොහොර වැඩිමිලට විකුණලා මේ වෙනම මාෆියාවක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. හැබැයි එයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා එතුමා කියනවා. ඔය අතරේ ඊයේ දවසේ අපිට අහන්න ලැබුණා ශ්‍රී ලංකා නාවික හමුදාව කරපු උදාරතර කටයුත්තක් පිළිබඳව මේ නැවක ගින්නක් ඇති වෙලා තිබ්බා. ඒ ගින්න නිවන්න නාවික හමුදාව කටයුතු කළා. සමීර්
ඔව් දිනමින වාර්තා කර තිබෙනවා නජිත් ඒ ප්‍රවෘත්තිය මේ විදිහට කොළඹ වරායට නුදුරින් නැන්ගුරම්ලා තිබූ නෞකාවක ගින්නක් කියලා තමයි ඉස්සරස්තලේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැන්ගුරම්ලා තිබූ නැවක තමයි නෞකාවේ පෙරේදා දිවා කාලයේ ගින්නක් ඇති වී ඇති බවට ලද තොරතුරකට වහම් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාවේ මුහුදු ප්‍රදේශය වෙත සාගර සහ සිදුරල්ල යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා දෙක සහ වේග ප්‍රහාරක යාත්‍රාව පිටත් කර හැරීමට කටයුතු කරලා මේ ගින්න නිවා දැමීමට කටයුතු කළා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. වරාය අධිකාරියේ සහයත් මේ සඳහා ලැබුණු බවට උන් වාර්තා කර තිබෙනවා. ඒ දිනමින වාර්තා කර තිබෙන ප්‍රවෘත්තිය. හොඳයි අපි සමීර කාටුන් බලමු. අපි මුලින්ම බලන්න සූදානම් අද දිනමින පුවත්පතට ශ්‍රීකාන්ත අඳින ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ මේ දෙන්නෙක් කතාවක් දේශපාලකතුමෙක් වගේ කෙනෙකුත් ඉන්න ඔන්න දැන් කතාවක් පාර්ලිමේන්තුව ඇතුලේ මීහරක් දෙන්නෙක් කැනගන්නවා මං හීනෙන් දැක්කනේ සර් කියලා මේ සාමාන්‍ය මිනිස්සයා කියනවා සර් කෙනෙක්ට ඒ සර් කියනවා හීනයක් හින්දා අවුලක් නෑ බං මං බය වුණේ උඹ දැක්කේ අපේ සරත්ලා දෙන්නව කියලා මේ සරත්ලා දෙන්න පාර්ලිමේන්තුව ඇතුළේදී අපි දැක්ක පහුගිය දවස් ටිකේ ඔන්න ඒ දෙන්න ගැන නෙවෙයි මේ වෙන දෙන්නෙක් ගැන පාර්ලිමේන්තුව ඇතුලේ මීහරක් දෙන්නෙක් කැන ගන්නවා මං හීනෙන් දැක්කනේ සර් කියලා මේ සාමාන්‍ය මිනිස්සයා දේශපාලකතුමාට කියනවා. මේ දිනමින අංජන ඉන්ද්‍රජිත් අඳින කාටුන් එක නජිත් මේ විදිහට තමයි කියන්නේ බලන්න පොඩ්ඩක් ජීල් පීරිස් අමාත්‍යවරයා වගේ කෙනෙක් ඉන්නවා තවත් සාමාන්‍ය වැසියෙක් ඉන්නවා මේ විදිහට ජීල් පීරිස් අමාත්‍යවරයා කියනවා වරාය නගර කෙටුම්පතේ ඡන්ද ගණන් කර ඇත්තේ වැරදියට ඇමති ජීඑල් කියලා සඳහනකුත් එක්ක තියෙනවා පක්ෂව ඡන්ද 151 බෝඩ්ඩයක් අරගෙන ඉන්නවා විරුද්ධව ඡන්ද 58ක් ලැබෙනවා ඒක අනිත් පැත්තෙන් හරවලා අරගෙන ඉන්නවා මේ සාමාන්‍ය වැසි අහනවා සර් ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉන්නේ ගණන් පේල් අයද සර් කියලා අහනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ අයටත් ගණන් පේල්ද? මේ මව්බිම් පුවත්පතේ අද MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ බලන්න මේ මරිසිපාලගේ අම්මද මන්ද එහා පැත්තට වෙලා කතාවක්. ඔය දෙන්න කතාව වෙන්නේ මොකක් ගැනද? හමු වෙන ආසාදිතයන් වගේ තුන් ගුණයක් සමාජයේ ඉන්න පුළුවන්දෝ කියලා කියනකොට මේ අනිත් එක්කිනා කියනවා සමාජගත වෙලා නැති නිසා ඔයින් බේරුණා කියලා කියනවා. තාම සමාජගත වෙලා නැද්ද අපිටත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ එහෙම තියෙන ගමන් අංජනගේ කාටුන් බලන්නත් අපි යනවා. අංජන මේ විදිහට කාටුන් එක අඳින්නේ. මේ දෙන්නේ කතා වෙනවා පොඩ්ඩක් බලන්න. පෝට් සිටි පනතට සමගි ජන බලවේගයේ ඉෂාක් රහීම් පක්ෂ වෙලාලු. ඔන්න සමගි ජන බලවේගයේ දෙන්නේ පක්ෂ වෙලා. එතකොට අනිත් කෙනා අහනවා එතකොට ඩයනට මොකද උනේ කියලා. මේ දිනමින පුවත්පතේ කියලා වැඩක් නෑ කාටුනේ අංජන ඉන්ද්‍රජිත් අඳින කාටුනේ අපි බලමු මොනවද කියන්නේ කියලා මේ දෙන්න කතාවක්. හරියට බැලුවොත් දැන් අපිව පාලනය කරන්නේ ඇහැට නොපෙනෙන වෛරස් එකක්. හරියට බැලුවොත් දැන් අපිව පාලනය කරන්නේ ඇහැට නොපෙනෙන වෛරස් එකක් කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා ඒකත් අලුත් අත්දැකීමක් කියලා කියනකොට මෙන්න ආයි අනිත් පැත්තට කියනවා මෙච්චර කල් අපිව පාලනය කළේ ඇහැට පේන වෛරස්නේ මෙච්චර කල් අපිව පාලනය කළේ ඇහැට පේන වෛරස්නේ දැන් අපිව පාලනය කරන්නේ ඇහැට පේන නැති ඇහැට නොපෙනෙන වෛරස් ඒකත් ඉතින් අලුත් අත්දැකීමක් කාලයක් තිස්සේ ඇහැට පේන වෛරස් පාලනය කරලා අපිට දැන් එපා වෙලා. ඒ හින්දා ඇහැට නොපෙනෙන වෛරසයක් අපිව පාලනය කරනවා නම් ටිකක් හොඳයි කියලා තමයි ඔය නොකිය කියන්නේ. අපි යනවා නඩිත් මව්බිම පුවත්පතේ දවසේ පද 4ට විදුර අබේනායක ලියන කවිය මේ විදිහට එන්නේ. කොවිඩ් ගිනි මැද්දේ නැවකුත් ගිනිගෙනය හැමගිනි පරදවන කුසගිනි තැනය. ගිනි මැද පෝට් සිටි පනතත් ජයගෙනය කවදාද රටට මල්වැසි වස්සන දිනය. කවදාද රටට මල්වැසි වස්සන දිනය කියලා තමයි විදුර අහන්නේ. රටට ලෝකයට මල්වැසි වස්සවන්න ඔබට පුළුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්න සංචාරණ සීමා ගත වෙන කාල සීමාවක් මේ ඒවට අනුගතව කටයුතු කරන්න හොරෙන් පාරේ යන්න එපා. තව කෙනෙක්ට වෛරසය බෝ කරන්න එපා. අපි සූදානම් අදට පත්තරමේන්තුවෙන් මේ විදිහට සමුගන්න සතියක පත්තරමේන්තුවෙන් අපි සමුගන්න සූදානම්. අපි සමුගන්න සූදානම් සමුගන්න මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීමත් හෙට දවසක්.